කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. අපිව නරඹන ශ්‍රවණය කරන පින් නැති පූජනීය මහා සංඝරත්නයටත් ගිහි බෞතුන් වන ඔබ හැම දෙනාටමත් තුනුරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් සියලු දෙවියන්ගේ දේව පිහිටෙන් රැකවරණයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවය ලැබේවා 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 කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. සදහවතුනි, තවත් වැඩ කරන සතියේ දවසක ආරම්භක සඳුදා දවස. දැන් අපේ රට යම් පමණකින් සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වැඩ කරන ප්‍රජාව යහුසුලුව කටයුතු සිද්ධ කරන්නට වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. කෙසේ වෙතත් පින්නතුනි, අනතුරු පහව ගොස් නැති බව අපි අවබෝධ කරගන්නට ඕනේ. ආරක්ෂාව පෙරටගෙන තමයි අපි හැමදෙනාම කටයුතු කරන්නට ඕනේ. මොකද අපේ ජීවිත අපිට මෙන්ම අපේ ප්‍රියයන්ට අපේ සමීපතමයන්ට බොහෝ කොට වටිනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය යම් කෙනෙකුට අවබෝධ වෙන්න ඒ කෙනාට මේ ජීවිතයේ තියෙන වටිනාකමත් අවබෝධ වෙනවා. ජීවිතේ වටිනාකම තේරුම් ගන්න කෙනා නිස්කාරණේ ජීවිතේ මරා දමන්නට, නිස්කාරණේ ජීවිතේ අපතේ හරින්නට, නිස්කාරණේ ජීවිතේ අයාලේ යන්නට ඉඩහසර සකස් කරගන්නේ නැහැ. ඒ කෙනා කල්පනා කරනවා දුර්ලභ මිනිස් ජීවිතයක් ලද මම මේ බුද්ධ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ මට ශක්ති පමණින් මම බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු අවවාද වලට අනුව කටයුතු කරන්නට ඕන කියලා. ඉතින් ඒ සම්බුදු අවවාද වලට කටයුතු කිරීමේදී අපිට මූලික වශයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා නුවණින් විමසන කෙනෙක් බවට පත්වීම. පින්නතේ නුවණින් විමසන්න තමයි අපිට ධර්මයේ හැසිරීමේ ආසාව, කැමැත්ත ඇති වෙන්නේ. ඉතින් නුවණින් විමසීමේ ස්වභාවයත් ධර්මයේ හැසිරෙන්නට තියෙන කැමැත්තත් ඉබේ හටගන්නේ නැහෙනි. අපි ඒ නුවණින් විමසීම නම් වූ යෝනිසෝ මනසිකාරයත් ධර්මයේ හැසිරීම නම් වූ ධම්මානුධම්ම පටිපදාවත් අනුගමනය කරන්න නම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ වෙනවා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම දියුණුවේ දොරටුවක්. ඒක මංගල්‍ය කාරණයක් බවයි මහා මංගල සූත්‍රයේදී භාගතුන් වහන්සේ අපිට දේශවදාරන්නේ. ඉතින් මේ සදහම් ඇසෙන්නේ අපිට උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන්. ඉතින් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ සාකච්ඡාවක් අද මේ පින්බර උදෑසනේදීත් අපි ඔබ වෙත සමීප කරලීමටයි මේ සූදානම. ඉතින් ඒ පිණිස මෙහි වැඩමවා වැඩ සිටින අපගේ කල්යාණ මිත්‍ර, ඔබගේ කල්යාණ මිත්‍ර කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව සාදු නාදනම්වා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, පොසොන් සමයට අදින් දින ආරම්භ වෙනවා. අද 2020 අවුරුද්දේ ජුනි මාස පළමු වන සඳුදා. ස්වාමීන් වහන්සේ, පොසොන් උත්සවයට යම් පමණකින් රජයේ මැදිහත් වෙලා කටයුතු සම්පාදනය කරත් එළඹෙන 4 වෙනිදාත් පොසොන් දවස වන 5 වෙනිදාත් දිවයින පුරා ඇඳර් නීතිය ක්‍රියාත්මක කරලා තිබෙනවා අපි හැම දිනාගේම යහපත පිණිස. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ, මෙවරත් සදහැවතුනට නිවෙස් වලට වෙලා තමයි අෂ්ටාංග සිල් සමාදන්ව ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවන් වලට ඇහුම්කන් දීලා ජීවිතේට ගුණධර්ම ඇති කරගන්නට තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ, අපි මේ දිනවල කතා කරමින් සිටින ලක්කන සූත්‍රයේ දැන් අපි අවසාන භාගයට එළවෙමින් සිටිනවා. අපි මේ වෙනකොට ස්වාමීන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 22ක් සාකච්ඡා කොට කතා කොට අවසන්. අද අපිට ලැබිලා තියෙන කාල වේලාවට අනුව ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න පුළුවන් 23 වන 24 වන සහ 25 වන කියන
මහා පුරුෂ ලක්ෂණ 3 පිළිබඳව. මම කෙටියෙන් සඳහන් කරන්න සංස මුලින්ම 24 වන 23 වන ලක්ෂණය උන්හිස සීසෝ පිරිපුන් නලලින් යුතු හිසක් ලබන්නේ වෙයි උත්තමයා. අපි ඒ ගැන කතා කරමු ස්වාමීන් වහන්සේ අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි. අදත් අපි සාකච්ඡා කරමු තුන්ලෝ තලයේ මෙත් කරුණා දියන්ති මා වදාළ අංගේ රස ලෝතර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් 23 වන මහා පුරුෂ ලක්ෂණය පිළිබඳව අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණිය අජිත් ස්වාමීන් වහන්සේ මුලින් සිහිපත් කළා. උන්හිස සීසෝ පිරිපුන් නලනින් යුතු හිස ඇත්තේ වේ කියලා. විශේෂයෙන් අපි පසුගිය සාකච්ඡාවලදී සිහිපත් කළා ලක්ෂණ ශාස්ත්‍රයට අනුව විශේෂයෙන්ම පුරුෂයෙකුගේ පහළ සිට පාදාන්තයේ ඉඳලා කේසාන්තය දක්වා තමයි ඉහළට තමයි ඒ විදිහට මේ ලක්ෂණ විස්තර කරන්නේ. ඒ අනුව දැන් මෙතෙන්දි 23 වල ලක්ෂණය වුණාට මේ ලක්ෂණය අවසාන ලක්ෂණය විශේෂයෙන් නලල තලයේ පිළිබඳව තමයි අවසානයේදී සාකච්ඡා කරන්නේ. එහෙමයි ස්වාමීන්. ඉතින් මේ තින්දි මේ කුසල ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරනකොට තමයි ඒ සිදු කරගත්තු කුසල ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන කිරීමේදී තමයි 23 වන තැනට මේ මහා පුරුෂ ලක්ෂණය පෙළගස්සලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ අනුව මහණෙනි යම් හේකින් තථාගත තෙමේ పూర్ව ජාතයේදී పూర్ව භවයේදී పూర్වයේහිදී සිටිතැන්හි పూర్වෙහි මනුෂ්‍යයේම බොහෝ ජනයා හට පින්කම් කිරීමෙහි ප්‍රධාන වූයේ. කාය සුචරිතයේදී වාක් සුචරිතයෙහිදී මනෝ සුචරිතයෙහිදී එවැගේම දම්පැන් බෙදීමෙහිදී සීල සමාදානයේදී උපෝසතෙහිදී මෞපිය උපස්ථානයේදී එවැගේම ශ්‍රමණ බ්‍රාහ්මණයන් සැලකීමෙහිදී කුලදිටුවන් පිදීමෙහිදී වෙනත් බොහෝ අධි කුසල ධර්මයන්හි බොහෝ ජනයාට ප්‍රමුඛ වූයේ විය. ඒ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊතා බලවත්ව කළ බැවින් බොහෝ කළ බැවින් කය බිදී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපන්නේ වෙයි. එයින් චුතව මේ මිනිස් ලෝවට පැමිණියේම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. පිරිපුන් නලනින් යුතු හිස ඇති බවයි. අපි දන්නවා අපේ විහාරස්ථානවල පවා පින්කම් සිද්ධ කරගන්නකොට ඒ පිරිස අතරින් කෙනෙක් උපදෙස් දෙනවා, ඒ වගේම ප්‍රමුඛත්වය ගන්නවා. ඒ විදිහට කටයුතු කරන පිරිසක් විශේෂයෙන්ම ඒ වගේ පිරිසක් ඉන්නවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ විදිහට කටයුතු කරලා මේ පින්කම් සිද්ධ කිරීමේදී ප්‍රමුඛත්වය සිද්ධ කරලා අනිත් අයට උපදෙස් දීලා මඟ පෙන්වලා ඒ වගේ මාර්ගෝපදේශකත්වයේ ලබා දීලා මුල් තැන ගත්ත ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ පූර්වාත්ම භාවයන් වල මහා බලවත්ම මේ පින්කම සිද්ධ කරගත්ත නිසා තමයි මේ මහා පුරුෂ ලක්ෂණය පිහිටන්නට හේතු වෙලා තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. සම්සේවකේ මෙහි සඳහන් වෙනවා විශේෂයෙන්ම මේ పూర్වයේහි මේ මිනිස් ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට තමයි මේ හැම පින්කමක්ම කරලා තියෙන්නේ. එහෙම සම්මත. දැන් කොතනකවත් සඳහනක් නැහැ අසවල් පින්කම බ්‍රහ්ම ලෝකෙදී සිද්ධ කළා අසවල් පින්කම දෙවිලෝවේදී තෞතිසාවේදී චාතුම් මහා රාජිකදී සිද්ධ කරා කියලා නෙමෙයි තියෙන්නේ. එහෙම සම්මත. పూర్වයේහි මනුෂ්‍ය වූයේම ඒ කියන්නේ මිනිස් ලෝකෙ ඉන්නකොට තමයි මේ හැම පින්කමක්ම කරලා තියෙන්නේ. එහෙම සම්මත. සම්සෙදී ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ මනුස්ස ලෝකෙ කියලා එක්තරා මේ පින් කරන අයගේ මධ්‍යස්ථානයක්. එහෙම. ඒතර මනුස්ස ලෝකෙට පැමිණි කෙනා පුළුවන් තරම් පින් රැස් කරලා ඒ පිනේ පුණ්‍ය බලමහිමෙන් තමයි නැවතත් මිනිසත් බවක් ලබන්නේ හෝ දිව්‍යත්වයක් හෝ බ්‍රහ්මත්වයක් කරා යන්නේ. එහෙම. අනිත් පැත්තත් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම. දැන් කර්මයේ රැස් වෙන මධ්‍යස්ථානයේ මනුස්ස ලෝකේ නම් එහෙම. සුගතියට විතරක් නෙමෙයි
මනුස්ස ලෝකෙට ආපු කෙනා චුත වෙලා යන්නේ. එහෙම. ගොතියට යන්න පුළුවන් පරිසරෙත් මනුස්ස ලෝකේ එදත් තිබ්බා, අදත් තිබ්බා, අනාගතෙත් තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. එහෙනම් මේ කර්ම සකස් වීමේ මධ්‍යස්ථානයක් තමයි මනුස්ස ලෝකෙ කියලා කියන්නේ. මෙහෙම බලද්දී නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. දැන් මෙතෙන්දී අර ඇත්තටම සෑම පින්කමකදී ප්‍රධානත්වයේ ගත්ත නිසා තමයි ශරීරයේ උනත් ස්වාමීන් වහන්සේ ඉහළින්ම පිහිටව ලක්ෂණය මේ පිළිලා තියෙන්නේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. නැස දැන් අර මුලින්ම දැන් ඔය කියන්නේ පින්කම් වලට මුල් තැන ගත්ත කෙනෙකුට මට මෙන්න මෙහෙමත් හිතුණා. එහෙමයි. දැන් ඇතම් කෙනෙක් පින්කමක් පිළිබඳව දැනුවත් කළ සැනින් ස්වාමීන් වහන්සේ. එහෙමයි. මං අසවල් එකට අසවල් දායකත්වය ලබා ගන්නවා කියලා පිරිසක් ඉන්නවනේ. එහෙමයි. ඒක හරි හොඳ ලක්ෂණයක්. එහෙම සම්මාස. ස්වාමීන් වහන්සේ සක්‍ර දෙවියන්ට තියෙනවා නම් විශාල ප්‍රමාණයක්. එහෙමයි. සක්‍ර දෙවියන්ට දෙදෙව්ලොවට අධිපති කියනවා, දේවා නමින්ද කියනවා නේද ස්වාමීන් වහන්සේ. ඒ වගේ විවිධ නම් තියෙනවනේ. එහෙමයි. ඒ වගේම සක්‍ර දෙවියන්ට තියෙන ප්‍රධානම නමක් තමයි පුරින් දද. එහෙමයි. පුරින් දද කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සක්‍ර දෙවියන්ට ඒ කියන්නේ මේ දාන දීමේදී මුල් තැන ගත්ත නිසා කියනවා. එහෙමයි. දැන් දාන දෙන්න ඕන තැනක් නම් මුලින්ම හැන්ද අතර ගත්තේ දාන බෙදන්න සක්‍ර දෙවියන් තමයි කියනවා. මිනිස්සෙක් වෙලා ඉන්න කාලේ. එහෙමයි. පින්කමකදී මුල් වුණා. මුල් වෙලා සමූහයක් වශයෙන් පිරිසෙක් රැස් කරලා ඒ පිරිසට නායකත්වය ලබා දෙමින් මේ සක්‍ර දෙවියන් කටයුතු කරපු නිසා කියනවා මගමානවක හැටියට මේ සක්‍ර තනතුර ලැබුණේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. දැන් අර දන් දෙන කොටත් එයින් ලැබෙන ආනිසංසයක් කියලා කියනවා මේ අමංග බුහතෝ පරිසං විගාහතේ කියලා කියන්නේ සම්මාස. එහෙමයි. ඒ කියන්නේ පිටිස අතරට පැමිණෙන්නට මකු භාවයටපත් වෙන්නේ නැහැ කියලා කියන එක. එහෙමයි. එතකොට ගොඩාක් වෙලාවට අපි දන්නවා දැන් දන් බෙදන අවස්ථාවක වුණත් අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි ඒ පුරුදු පුහුණු වෙලා ඉන්න අය ඒ වගේම ස්වාමීන් වහන්සේලා ඉදිරියට ඒ වගේම මේ දායක පිරිස ඉදිරියට කිසිම පැකිලීමක් නැතුව යහුසුලුව තැනට සුදුසු විදිහට කඩිසරව කටයුතු කරන පිරිසක් ඉන්නවා. එහෙමයි ස්වාමීන් නේ ස්වාමීන් වහන්සේ. දැන් සමහර පිරිසක් ඉන්නවා මේ බලාගෙන ඉන්න පිරිසකුත්. කියන්නේ මුළු ගැහෙන්න තමයි මානසිකත්වයේ සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. කීප දෙනෙක් එක්ක කතා බහ කර කර පුළුවන් තරම් පිටිපස්සට වෙලා ඉන්න තමයි. එහෙමයි. ඒ විදිහට කටයුතු කරන්නේ නේද ස්වාමීන් වහන්සේ? දැන් මෙහි සඳහනට අනුව අපිට තේරෙනවා දැන් විවිධ පින්කම්නේ සිද්ධ කරලා තියෙන්නේ. මේ විවිධ පින්කම් වලදී ඇතම් කෙනෙක් පින්කම යෝජනා කරන්නත් දක්ෂයි. එහෙමයි. පින්කම සංවිධානය කරන්නත් දක්ෂයි. පින්කමට මැදිහත් වෙන්නත් දක්ෂයි. පින්කමට දායකත්වය ලබා දෙන්නත් දක්ෂයි. එහෙමයි. හැම පැත්තක්ම ඔහු ආවරණය කරනවා. එහෙම සම්මාස. ඒතකොට දැන් ඇතැම් අය ඉන්නවා පින්කම යෝජනා කරන්න දක්ෂත් නැහැ. පින්කමක යෝජනා කරා කියමු. එහෙම. අයියෝ ඕක කරන්න පුළුවන්. හරියන්නේ නැහැ. එහෙමයි. නිකන් නැහෙන්න තමයි වෙන්නේ කියලා. එහෙමයි. අර කෙරෙන පින්කම නොකෙරෙන තැනට තමන්නුත් හිත ඒ විදිහට සකස් කරගෙන අනිත් අයට ඒ උපදෙස් ලබා දෙනවා. එහෙම. ඕක හරියන්නේ නැහැ. සම්බන්ධ වෙන්න එපා. ඔක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එහෙමයි. නමුත් දැන් අපිට තේරෙනවා මේ බෝසතාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මෙවැනි පින්කම් සිද්ධ කරලා තියෙන්නේ පෙරම් පුරණ එක ජීවිතයක විතරක් නෙමෙයි. එහෙමයි. එක ජීවිතයක විතරක් උන්වහන්සේ මේ පින්කම කරපු නිසා උන්හිස සීස මහා පුරුෂ ලක්ෂණ ලැබුණා නෙමෙයි. මේ සඳහන් කරනවා මනුෂ්‍ය పూర్වයේ මනුෂ්‍යෝයේම බොහෝ කොට නැවත නැවත යලි යලි නේ ස්වාමීන් වහන්සේ යලි යලි කියන්නේ ගුණයට වසඟ වෙලා. එහෙමයි. ඒ කියන්නේ ගුණයට ඇබ්බැහි වෙලා තමයි ගුණ පුරලා තියෙන්නේ. දැන් අපිට උනත් ස්වාමීන් වහන්සේ ගුණයට වසඟ වීම, ගුණයට ඇබ්බැහි වෙලා කටයුතු කිරීම තුළ තමයි ස්වාමීන් වහන්සේ විමුක්තිය කරා යන්නට පරිසරය සකස් වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ගොඩක් වෙලාවට මේ ප්‍රමුඛත්වය ගන්නකොට මේ බලාගෙන ඉන්න පිරිස ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් මෙයයි මේ කැපී පෙනෙන්න කටයුතු කරනවා. එහෙමයි. මුල් තැන ගන්න කටයුතු කරනවා. එහෙමයි. ඒ වගේ පිරිසකුත් ඉන්නවනේ. නේ ස්වාමීන් වහන්සේ. විවේචන කරන පිරිසකුත් ඉන්නවනේ. එහෙමයි. ඉතින් මෙතෙන්දී මේ දන් දීම පමණක් නෙවෙයි දැන් විශේෂයෙන්ම සිල් ආරක්ෂා කර ගැනීමේදී ඒ වගේම උපෝසතයේදී කියලාත් තියෙනවා නේද? එහෙමයි. විශේෂයෙන්ම පොය දවසේ සී සමාදන් වීමේදී ප්‍රමුඛත්වයෙන් කටයුතු කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම. ඉතින් විශේෂයෙන් අපි දන්නවා දැන් පසුගිය කාල දැන් අපි බොහෝම අඳුරු කාලයක් තමයි අපි පසුගිය කාලේ මේ වෙනකොට අපි පසු කරමින් සිටිනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ නිසා එතෙන්දී වුණත් දැන් අපි ශක්තිමත් භාවයටපත් වුණානේ. දැන් මේක රෝගයක් නිසා, ගෝලීය වසංගතයක් නිසා ඒයින් මුදවන්නටත් ඒ වගේම ඒයින් පරිස්සම් කිරීමේදීත් තමන් පරිස්සම් වෙලා අනිත් අයට උපදෙස් දීලා
මේ රෝගයෙන් මිදෙන්න මෙහෙමයි කියලා. එහෙමයි. පරිසම් වීම ගැන විශේෂයෙන් දැනුවත් කරලා නේද? එහෙමයි. ඉතින් ඒ විදිහට කටයුතු කිරීමත් මහා පිනක් නේ. ඒක ඒ සඳහාත් ප්‍රමුඛත්වයේ ගත්ත පිරිසක් ඉන්නවනේ. එහෙමයි ස්වාමීන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් අපේ ලංකාවට අපිට මේක सिद्ध කරන්නට බෑ. ලොකු රටවලුත් ඒ විදිහට මේක පාලනය කරගන්න බැරි වුණා. නේ ස්වාමීන් වහන්සේ. ඒ විදිහට කටයුතු කළා නම් අපිට මේ වසංගත තත්ත්වයෙන් පවා මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. නැස අපි ගත්තොත් එහෙම දැන් ශාසනික ඉතිහාසය ගත්තොත් එහෙම දැන් බුදුරජාණන් වහන්සේනේ මේ ශාසනයේ නිර්මාතෘ. එහෙම. උන්වහන්සේ තමයි නේතෘ. උන්වහන්සේ තමයි ශාස්ත්‍රු. එහෙම. එතකොට උන්වහන්සේගේ නායකත්වයෙන් තමයි ශාසනය පවතින්නේ. එහෙම. එතකොට උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඒ ශාසනික බර දැරුවේ එකල වැඩ සිටපු පූජනීය මහරහතන් වහන්සේලානේ. එහෙම. ඒතකොට අපි ගත්තොත් ප්‍රථම ධර්ම සංගායනාවට මුල්ුණේ මහා කස්සප මහරහතන් වහන්සේ. එහෙම. ඒකල වැඩ සිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ සිටියා. ආර්ය ආනන්ද මහරහතන් වහන්සේ වැඩ සිටියා. එතකොට උපාලි මහරහතන් වහන්සේ ඇතුළු රහතුන් වැඩ සිටියා. එතකොට ඒ වෙනකොට සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කලින්ම පිරිනුවන් පෑවා. ඒක ධර්මතාවයක්. සෑම බුද්ධ ශාසනයකම අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ශාස්ත්‍රුන් වහන්සේට කලින් පිරිනුවන් පානවා කියන කාරණේ. ඒ වගේම මේ රාජ්‍ය මැදිහත් වීමේදී රාජ්‍ය අනුග්‍රහයේදී ඒ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ අජාසත් රජුරවන්ට. එහෙම සම්මත. රහතුන්ගේ මේ දුරදර්ශී නුවණ. එහෙම. අපි ගත්තොත් දැන් දෙවන ධර්ම සංගායනාවේදී කාලාශෝක රජුරෝ තමයි රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ. ඒතකොට සබ්බකාමී යස කියන මහරහතන් වහන්සේලා තමයි රහතුන් හැටියට සංඝරත්නය නියෝජනය කරමින් නායකත්වය දුන්නේ. අපි තුන්වෙනි ධර්ම සංගායනාව ගන්නකොට ධර්මාශෝක රජුරවන්ගේ යුගය. එහෙම. ඒතර ධර්මාශෝක රජුරෝ යුද්ධ නතර කළා දිග්විජය කරලා. එතකොට අපි ගත්තාම නිග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේගෙන් උපදෙස් ලබාගෙන නේද අපමාද වර්ගයේ ගාථාහල පැහැදිලා ශාසනයේ සමාජිකෙක් ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඒතර ඒ කාලේ මහා සංඝරත්නයේ නායකත්වය ලබා දුන්නේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. ඒතර මේ නායකත්වයේ මුල් තැන ගැනීම. එතකොට දැන් මේ ධර්ම සංගායනාවල ඒ රහතුන් මුල් තැන ගැනීම නිසා ශාසනය පවත්වාගෙන එන්නට ඒක කොච්චර පිටුවහලක් වුණාද? අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානම ශිෂ්‍යයෙක් තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ. එහෙම. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ දම්දිව් තලයේ ඉඳලා ලක්දීපයට මේ වැඩම කරනවා ධර්මයේ සාම සංදේශය රැගෙන. එහෙම. නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට මිහිඳු මහරහතන් වහන්සේගේ නායකත්වය කොච්චර මේ ප්‍රබලයිද කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම ධර්මය ලබා දෙන්නේ ලංකාවේ භූපතීට. දෙවන පෑතිස් රජුරවන්ට. එතකොට අර මූලිකයාට ධර්මයේ ලබා දුන්නාට පස්සේ මූලිකයාට අදාළ ශක්තිය තියෙනවා. යටිතල පහසුකම් තියෙනවා. ආර්ථික බලය තියෙනවා. පිරිස් බලය තියෙනවා. ඒතර කරන සේවාවක් කරන්න පහසුයි. නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි වුණත් කරන්න ඕනේ කරන්න ශක්තිය තියෙන දැන් අපි හිතමුකෝ දැන් මේ වැඩපිළිවෙල කරන්න ශක්තිය තියෙන ස්වාමීන් වහන්සේට කියලා. එතනදී අමුතුවෙන් මට ප්‍රකට වෙන්න දෙයක් නැහැ ස්වාමීන් වහන්සේ. අමුතුවෙන් මමත් අලුතෙන් යමක් පටන් ගන්නවා කියලා කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ මම හිතන පිළිවෙල. ඒතර ස්වාමීන් වහන්සේ වැඩ පිළිවෙල සාර්ථක කරගෙන යනවා නම් මට ඒකට සහයෝගය ලබා දීලා උදව් කරලා උපරිම පින් දැස් කරගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. මොකද මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ මේ නායකත්වය අරගෙන මේ සේවාව කරනකොට උන්වහන්සේ සමග තවත් රහතුන් වැඩියා. ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර, බණ්ඩුක පාසකාදී අය. එතකොට ඒ අය මිහිඳු මහරහතන් වහන්සේ ඉක්මවා ගියේ නෑ. මොකද මේ විමුක්තිය කරා යන කෙනෙකුට තව කෙනෙක් ඉක්මවන්නට ඕනේ නෑ. ඉක්මවන්නට ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි පාපී කෙලෙස්. නේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම එහෙම නොවුනා නම් හැම අවස්ථාවකම අපිට තමයි මුල් තැන ලැබෙන්නට ඕනේ කියලා අර අනිත් අය පරදවලා ඒ විදිහට කටයුතු කරන්න යාමේදී වෙන්නේ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම හැම අවස්ථාවකදීම බෙදීමක්. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එimhe තේරවාදයේ සහ මහායානය කියලා කියන මේ නිකායන් විදිහට වෙන් වෙච්ච තැන අපි බැලුවොත් එහෙම නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. විශේෂයෙන්ම දැන් පළවෙනි ධර්ම සංගායනාවට මහරහතන් වහන්සේලාම 500ක් සහ සම්බන්ධ වෙච්ච නිසා. එහෙමයි. නේද? මහරහතන් වහන්සේලාම සහ සම්බන්ධ වෙච්ච නිසා ඒ වගේම තවත් ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිසක් අපිටත් මේ අවස්ථාවවල ඇයිලා බල දෙන්නේ නැහැයි කියලා තමයි ඒ විදිහට වෙනත් දිශාවකට ගමන් කරේ. නේ සම්. ඒ කියන්නේ දෙපිලකට බෙදුනේ. දෙපිලකට බෙදුනේ. ඉතින් යන්නේ වගේ සෑම අවස්ථාවකදීම මේ ඒ උගත් බවට වඩා අවබෝධය කියලා කියන කාරණේ. අවබෝධය කියලා කියන එකට තමයි බුද්ධ ශාසනයේ තැනක් ලැබිලා තියෙන්නේ නේ සම්නස්. කියන්නේ නායකත්වය ලබා දෙන කෙනා පුළුවන් තරම් ආධ්‍යාත්මික ගුණය තුල
පුළුවන් තරම් සංවර වෙච්ච දමණය වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. එහෙම දැන් රහතුන්ගේ යුගය තුල පිල් බෙදුන් නැත්තේ උන්වහන්සේලා තුල ආධ්‍යාත්මික ගුණය පරිමේන්ම තිබ්බ නිසා. එහෙම සම්මාස. දැන් පසු කාලීනව අපි ගත්තොත් එහෙම වෙච්ච සිද්ධීන් වලින් පිල් බෙදීම හටගත්තේ විවිධ අයගේ සිත්වල උපදිනා පාපී කෙලෙස් නිසා නේ ස්වාමීන් එහෙම සම්මාස. ඉතින් ඒක දැන් මේ ශාසනික විකාශනය පිළිබඳවත් අපි ඒ පිළිබඳව දැනුවත් භාවයටපත් වෙන්නට ඕනේ නේ සම්මාස. ඒ වගේම සමාජීය වශයෙන් රටක බෙදීම තත්ත්වයන් අපි දේශපාලන වශයෙන් ගත්තොත් එහෙම පක්ෂ විදිහට ගත්තොත් එහෙම තවත් පක්ෂයක් තවත් පිරිසක් කඩාගෙන යනකොට එහෙමයි නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ අර බෙදීමක් නැති වෙන්නේ. ඉතින් සමගියක් නෙවෙයි සාකච්ඡා කරලා හැම දෙයක්ම විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඉතින් මෙතෙන්දී අන්න ඒකට ප්‍රමුඛත්වයේ දීපු අය තමයි පිළිබඳව තමයි මෙතන සාකච්ඡා කරන්නේ නේ ස්වාමීන් වහන්සේ. මෙහි සඳහන් කරන්නේ උන්වහන්සේ ඒ ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා කයෙන් කරන යහපත් දේවල් වලට. වචනයෙන් සිද්ධ කරන යහපත් දේවල් වලට. එහෙම. ඒ වගේම මානසික කුසලයන්ටත් උන්වහන්සේ ප්‍රමුඛත්වයේ දීලා තියෙනවා. එහෙම සමාජ. දන්පැන් බෙදීමේ වේවා, සීල සමාදානයේදී, ඒ වගේම පොහොය දවසට සමාදන් වන උපෝසතයේදී, එහෙමයි. මව්පියන්ට සැලකීමේදී, උපස්ථානයේදී එහෙමයි. අම්මා තාත්තට උපස්ථාන කිරීමේදී මුල් තැන අරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. ඒ පිළිබඳව විශේෂයෙන්ම දැනුවත් කරලා තියෙනවා. දැන් අපි දන්නවා අපි ගොඩාක් වෙලාවට කියන්නේ අර වැඩිහිටි නිවාස තනින් තන වර්ධනීමක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් විශේෂයෙන් මේ පවත්වගෙන යන ආයතන හෝ ඒ වගේම ප්‍රධානින් හෝ මහා පින්කමක් සිද්ධ කරගන්න නේද? මහා පින්කමක් සිද්ධ කරගන්න. තවත් කෙනෙකුට ඇත්තටම කරන්න පුළුවන් බැරි දෙයක් මේ කරන්නේ. තවත් ඒ කියන්නේ දරුවන්ට කරන්න බැරි දෙයක් තමයි මේ අම්මලා තාත්තලාට තමන් දරුවෝ බවට පත් වෙලා එයාට ඒ අයට සතුටින් තියන්න හැම ආකාරයකින්ම කටයුතු කරන්න නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ අතරේ අපි විශේෂයෙන්ම සතුටු වෙන්නේ නැහැ. දෙමාපියන් අත්හැරලා දෙමාපියන් තාත්තයන් වලට එකතු කරලා මේ අසරණ භාවයට පත් කරලා ඒ විදිහට වැඩිහිටි නිවාස වලට යවන අම්මලත් දරුවන් පිළිබඳව අපි සතුටු භාවයටපත් වෙන්න අවශ්‍ය නැහැ නේද? දැන් ඔය වැඩිහිටි නිවාස ගැන කතා කරන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ගැටලු තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අපි මාතෘකාවක හැටියට කතා කළාට අම්මා තාත්තට සැලකිය යුතුයි, ගෙදර තබා ගත යුතුයි, මේක තමයි පින කියලා කිව්වට ඇතැම් විට මෙන්න මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. ඇතැම් කෙනෙක් අම්මව තාත්තව මහලු නිවාසයක ගෙනහිල්ලා නතර කරන්නේ තමන්ගේ හිතේ කැමැත්ත නිසා නෙමෙයි. තමන්ගේ පෞල් ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා. ඇතැම් විට තමන්ගේ විවාහයට ඒ තමන් තෝරා ගන්නා බිරිඳ අම්මට තාත්තට ස්වාමියාගේ අම්මට තාත්තට අතිශයින්ම විරුද්ධයි. ඒතර ස්වාමියාට තමන්ගේ දරු පවුල රැක ගන්නත් ඕනේ. අම්මට තාත්තට සලකන්නත් ඕනේ. ඉතින් ඇතැම් අය මේකෙදී සමාජයේ කාටවත් වචන වලින් කියා ගන්නට බැරි විදිහේ මහා අසරණතාවයන්ටපත් වෙනවා. ඉතින් එහෙම දරුවෝ මොකද කරන්නේ? පෞල් ජීවිතය ආරක්ෂා කරගෙන අම්මව තාත්තව අර වගේ නිවේක නවාතනක නතර කරලා අදාළ කටයුතු කරන අවස්ථාවලු තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. එහෙම. ඉතින් මොකද කරන්නේ? පෞල් ජීවිතය රැක ගන්නත් එපේ. එහෙම සම්මාස. ඉතින් මොන අවමානයටපත් වුණත් දරුවෝ දෙමාපියන් නිසා ඒ කොහොම හරි ඒ විදිහට ආරක්ෂා කරගන්න එක වැදගත් නේ ස්වාමීන්. මොකද කොහේ හිටියත් අම්මට තාත්තට උපස්ථාන කිරීම එහෙම ඒක බ්‍රහ්මයන් පිදීම හා සමානයි නේ ස්වාමීන්. එහෙම සම්මාස. එහෙම. විශේෂයෙන් දැන් අපි ගත්තොත් එහෙම ඒ උපස්ථාන කිරීමේදී තමන්ගේ ළඟ තියාගෙන දැන් අපි ගත්තොත් එහෙම දැන් මේ වගේ වසංගත තත්වයකදී ඒ වගේ වැඩිහිටි නිවාස පවා අසරණ භාවයටපත් වුණානේ ස්වාමීන්. ඒ නිවාස පවත්වාගෙන යන්නේ විශේෂයෙන් ඒ වගේ දායකත්වයේ ගන්න පිරිසෙන් තමයි නඩත්තු වෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක අර තම්පෙන් පිරිනමන එක පවා ඒ අයගේ සැලකිලි සත්කාර සම්මාන දෙක පවා අත්හැරුණා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සොයලා බලලා කටයුතු කරපු ආයතන ඒ වගේම පුද්ගලයෝ හිටියා නේද සම්මාස? එහෙමයි. අස අපි ගත්තොත් එහෙම දැන් ඒ අම්මට තාත්තට උපස්ථාන කිරීම වගේම මෙහි සඳහන් කරනවා ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමේදීත් මුල් තැන අරගෙන තියෙනවා. එහෙමයි. අපි යන් අසවල් පන්සලට, අපි යන් අසවල් විහාරයට, අපි යන් අසවල් අරණ්‍ය සේනාසනයට කියලා වෙලා ඇතැම් අය මේ මුළු ගමම සංවිධානය කරලා ඒ ගමනාගමනයේට බස් සූදානම් කරලා ස්වාමීන් වහන්සේ වාර්ෂිකව වේවා මාස 6න් 6 වේවා ස්වාමීන් වහන්සේ ඒ වගේ පින්කම් වලට මහා පරිමාණයෙන් සැරසිලා යන අවස්ථා තියෙනවා. එහෙම. ඒ වගේ නායකත්වයේ ගන්න පිරිස ඉන්නේ. එහෙමයි. ඒ වගේම ස්වාමීන් මෙහි සඳහන් කරනවා කුල දෙටුවන් පිදීමේදී ඒක විශේෂයෙන්ම කතා කළ යුතු දෙයක් සංස. කුල දෙටුවන් කියන්නේ කුලයේ ජේෂ්ඨයන්නේ. එහෙමයි.
අපි ගත්තොත් ආච්චි සීයා. එතකොට දැන් අපි ගත්තොත් අම්මගේ පැත්තෙනුත් තාත්තගේ පැත්තෙනුත් ආච්චිලා දෙන්නයි සීයලා දෙන්නයි. එහෙමයි. එතකොට ඒ අයටත් සැලකිලි සත්කාර ගෞරව දක්වන්නට ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මොකද අපි කුඩා කාලේ ස්වාමීන් වහන්සේ අපේ මව්පියන්ට බොහෝ සෙයින්ම අපිව මේ පෝෂණය කිරීමේදී අපිව හදා වඩා ගැනීමේදී කොටිම අපිව ස්නානය කිරීමේදී පවා බොහෝ විට අම්මට ඒ අවස්ථාව ලබා නොදී අම්මව වෙහෙසටපත් නොකොට ආච්චි අම්මා තමයි බබාව අර හිල්ල තියෙන පොල් කට්ටෙන් හිමීට වතුර වක් කරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අපිට දැන් ලොකු මිනිස්සු වෙනකොට ඕක මතක නෑ ස්වාමීන් වහන්සේ. ඇතැම් විට අර කකුල් වල තියෙන බකල් අරින්නෙත් ආච්චි තමයි. තෙල් ගගා නේ ස්වාමීන් වහන්සේ. ඒතර සීයා තමයි අපි ඇතැම් විට හොරතල් කරන්නේ. එහෙම. ඇතැම් විට සීයාගේ ඔඩොක්කේ චූ දානවා. එහෙම. කක්ක දානවා. එහෙම. නමුත් ලොකු මිනිස්සු වෙනකොට අපිට ආච්චිලා සීලා මතක නෑ. එහෙම. ඇතැම් විට ආච්චිලා සීලාට අපි කතා කරන්නේ ඔයා කියලා. ඕගොල්ලෝ කියලා. ඒතර මේ දැන් බුදුරජාන් වහන්සේ පෙරම් පුරණ කාලේදී මිනිස්සෙක් හැටියට ජීවත් වෙනකොට කුල ජේෂ්ඨයන්ට කුලෙහි වැඩිහිටියන්ට සලකලා තියෙනවා. ඒතර කුලේ වැඩිහිටියන් ආච්චි සීයාම නෙමෙයි අනිත් ඥාති වෙන්නත් පුළුවන්. තමන්ගේ වැඩිහිටි සහෝදර වෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එතන මුල්තරන් තෙනේ වගේම ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරනවා බොහෝ දෙනාට අධිකුසල ධර්මයන් දිනු කිරීමේදී ප්‍රමුඛ වෙලා තියෙනවා කියන උතුම් ගුණධර්ම දිනු වීමේදී. ඉතින් ඒ කර්මය කළ බැවින් දෙවියන් අතර ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකයට ආවට පස්සේ ඒ උත්තමයා මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම් පිරිපුන් නල්ලෙන් යුක්ත හිසක් ඇති බවයි. අපි ඊළඟ කොටස කතා කරමු ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. හිතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉඳින් ගිහි යෙදර වසන්නේ නම් ධාර්මික වූ ධර්ම රාජ්‍ය වූ ධර්ම චක්‍රවර්ති රාජ්‍යය වන්නේය. රජ වූ විට හේ කුමක් ලබයිද? මහජනතමේ ඔහු අනුව යන්නේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපති නියම්ගම් ජනපදවැසියෝ ගණකයෝ මහාමාත්‍යෝ බල ප්‍රධානියෝ දොරටු පාලකයෝ අමාත්‍යවරයෝ පරම්පරානුයාත රාජ පිරිවර රාජ බොහෝගී හෝ රජ කුමරුවරු ඔහු අනුව යන්නෝය. රජ බවට පත් වූ විට මේ ලබයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම චක්‍රවර්ති රජතුමාට ඒ රජය කරගෙන යන්නට මේ කිව්ව පිරිසකින් සම්පූර්ණයෙන්ම 100%ක්ම අනුමැතිය අනුබලය ලැබෙනවා. එහෙමයි. කියන්නේ විරුද්ධවාදීන් උපදින්නේ නැහැ. එහෙම වෙනවා අඩුවෙනි ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් සිංහල රාජාවලිය තුළ ස්වාමීන් වහන්සේ තාත්තාමල්ල රජ වෙච්ච පුතාලා ගොඩක් ඉන්නවා. දැන් අපි අපේ සිංහල රාජාවලිය ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨ රජවරු හැමදිනාම ශ්‍රේෂ්ඨ රජවරු නෙමෙයි. ශාසනික සේවාව කරපු දැන් අපි ගත්තොත් දුටුගැමුණු වගේ රජවරු ඇරෙනකොට ඇතැම් දුෂ්ට රජවරු ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ බලයට කෑදර කමින් තාත්තා මරලා ආනන්තරීය කර්මය කරගන්න තරම්. පොඩි බුදුරජාණන්ස් වැඩි ඉන්න කාලෙත් ඒක සිද්ධ වුණා නජාසත්තට. අර මාර්ගඵලලාභී බිම්බිසාර රජුරුවන්ව ඝාතනය කළානේ. කියන්නේ නිකනුත් නෙමෙයි වද දීලා. කකුල් පළලා. නේ ස්වාමීන් වහන්සේ. එතකොට මෙහි සඳහන් කරනවා මේ චක්‍රවර්ති රජුරුවන්ට හැම දිනාම අනුගත වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක දුර්ලභ දෙයක් ස්වාමීන් වහන්සේ. කොටින්ම ස්වාමි පුරුෂයාට බිරිඳව අවනත කරගන්න බෑ. බිරිඳට ස්වාමි පුරුෂයාව අවනත කරගන්න බෑ. ඒ අම්මටයි තාත්තටයි තමන්ගේ දූල පුතාලා අවනත කරගන්න බැරි ස්වභාවයක් තියෙන්නේ. එනසස් මේ පිනේ අඩුවක් හැමතැනම තියෙන්නේ. හැමදෙනාම කනස්සල්ලෙන් දුකෙන් කනගාටුවෙන් පසු වෙන්නේ. පින් මදි නිසානේ ස්වාමීන් වහන්සේ. නමුත් බෝසත් ජීවිතේ පුරාවට ගත්තට පස්සේ උන්වහන්සේ මහා පින් කඳක්. දැන් අපි පින් කඳක් කියලා කියනවනේ. පින් කඳක් කියන්නේ අපිට පින් කඳක් කියලා කියන්න පුළුවන්කම ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. මහා බෝධිසත්වයෙකුට විතරයි. නේ ස්වාමීන් වහන්සේ. මේ සඳහන් කරනවා. ඉතින් ගිහිගෙයින් නික්ම පැවිදි වන්නේ නම් ලෝ වසා ඇති මෝහ පටලේ ඉවත් කොට අරහත් සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙයි. ඒ උත්තමයාණෝ බුදුවරයෙක් වූයේ කුමක් ලබයිද? මහජන තෙමේ ඒ සම්බුදු රජුන්ගේ වචනයට අනුව කටයුතු කරන අය වෙයි. කවුද ඒ පිරිස? භික්ෂූන්, භික්ෂුණීන්, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගහන්ධර්වයෝ. මේ කියන ලද අය ඒ බුදු රජුන්ගේ වචනයට අනුව යන්නෝය. බුදුවරයෙක් වූ විට මේ ලබයි. දැන් බුදුරජාන් වහන්සේගේ බුදු වදනට අවනත උනේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ හිටපු පිරිස විතරක් නෙමෙයිනේ. දැන් වර්තමානයේ වෙනකොට අපි පවා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අවවාදයේ තුලනේ උපරිමයෙන්ම කටයුතු කරන්න බලන්නේ.
නේද? දැන් අපි ගත්තොත් බොහෝ පැවිදි උතුමන් බුදුරජාණන් වහන්සේව පිහිට කරගෙන උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය තුළ වැටි වැටි නැගිට හරි යම් ගමනක් යන්න බලනවා. අපි ගත්තොත් ගිහි උපාසක උපාසිකාවන් බුද්ධාවාදයට අනුව උපරිමයෙන්ම කටයුතු කරන්න බලනවා. කෙලෙස් මැඩ පවත්වමින් අමාරුවෙන් හරි අඬා හරි නේ ස්වාමීන් වහන්සේ. මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන්න උත්සාහ ගන්නවා. බෝසතාණන් වහන්සේ සංසාරේ කරපු පින්කම් උන්වහන්සේට තාම විපාක දෙනවා. උන්වහන්සේ පිරිනුවම් පාලා සම්බුද්ධත්වයටපත් වෙලා. නමුත් උන්වහන්සේගේ පින තාම ඉවර වෙලා නැහැ. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. ඔච්චර සසරේ පින් කරලාද එතකොට. එහෙමයි. එතකොට අපි මේ සිද්ධ කරගන්න පින්කම් ස්වාමීන් වහන්සේ මේ ජීවිතේට පමණක් නෙවෙයි. එතකොට ඉදිරියේදී නිවන් අවබෝධ කරගන්න ආත්මභාවයේ දක්වාම මේ තව ඒ පිනේ ප්‍රබලත්වය වැඩි වෙනවා නේ ස්වාමීන්. එහෙමයි. පැහැදිලිවම. එහෙමයි. එතකොට ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම ලෝකේ ස්වභාවයනේ දහම තුල උගන්වන්නේ. එහෙමයි. එතකොට විශේෂයෙන්ම මේ ධර්මයේ පවා අතුරුදහන් වන ස්වභාවයටපත් වෙනවනේ. එහෙමයි. ඒකට හේතුව තමයි මේ අනුගමනය කරන පිරිස අතරින් යම් අඩුපාඩුකම් සිද්ධ වෙන නිසා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පවා සතුටු භාවයටපත් වුණා මගේ ශ්‍රාවකයෝ ඒ විදිහට කුඩා ඒ විදිහට වරදක්වත් සිද්ධ කරන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිවම. ඉතින් ඒ නිසා සම්මා බුද්ධ ශාසනයේ පවතින තුරුම මේ කියන සිවණ පිරිස ඒ බුදුරජාණන්සේගේ අවවාදයට අනුව පිළිපදිනවා. එහෙමයි. ඒ පිළිපදින්නේ විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම අසංඛ්‍ය ගණන් සත්වයන් දුකින් මුදවන්නට තමයි බුදුරජාණන්සේටම ලෝකේ පහළ වෙන්නේ. එහෙමයි. නේ ස්වාමීන්. එහෙමයි. අපි ගත්තොත් එහෙම දැන් වර්තමානයේ තුල නම් ලෝකේ වැඩි පිරිසක් ඒ විදිහට අනුගමනය කරන යම්කිසි ආගමක් තියෙනවා වෙන්න පුළුවන්. එහෙමයි. ඒ ආගම මේ ජීවිතය විතරක් වෙන්නට පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? ඉතින් එහෙම නෙවෙයි විශේෂයෙන්ම මේ බුදු ශාසනය කියලා කියන්නේ අසංඛ්‍ය ගණන් සත්වයන් දුකින් මුදවලන දහමක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහේ බුදුරජාණන් වහන්සේට මහා වාසනා ගුණයක් ලැබුණේ පූර්ව ආත්ම භාවයන් වල මෙවැනි පින්කම් සිද්ධ කරගත්ත නිසා නේ ස්වාමීන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ගාථා ටිකක් කතා කරමු ස්වාමීන් වහන්සේ. භාගතුන් වහන්සේ මේ වදාළසේක එය මේ අයුරින්ද කියනු ලබන්නේය. උත්තමයාණෝ සුචරිත ධර්මයෙහි පෙරමුණ ගත්තේය. ධර්මචර්යාවෙහි ඇලුනේය. බොහෝ ජනයාද ඔහුගේ වචනයට අනුව ගියේය. එහි පුණ්‍යඵල සුගතියේදී වින්දේය. ඊළඟ ගාතාව කතා කරමු ස්වාමීන්. එහෙම ස්වාමීන්. හේ සුචරිතෙහි ඵලයේහිදී විඳ මේ මිනිස් බවට පැමිණියේ පිරිපුන් නලන යුතු හිස ඇති බව ලැබුවේය. ලක්ෂණ ශාස්ත්‍රධර බ්‍රාහ්මණයෝ මෙය පැවසුහ. මෙතේ මේ බොහෝ දෙනාට පුරෝගාමී වන්නේය. ඊළඟ ගාතාවේ තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මනුලවදී ඔහුට බොහෝ වතාවත් කරන්නෝ සිටිදී. එහෙමයි. එකල්හි ලදරු විහෙදීම වතාවත් කරන්නෝ වෙති. ඉදින් පොළොවේහි අධිපති ශාස්ත්‍රීය රජෙක් වන්නේ නම් හේ වතාවත් කරන බොහෝ ජනයා ලබන්නේ වෙයි. උපස්ථාන ලැබූ බවනේ සම්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට රජ්‍ය බවට පත්වීමේදී අපි හිතමුකෝ විශේෂයෙන්ම සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ විදිහට මේ කාලයක ගත කරනකොටත් විශාල පිරිසක් අතවැසියෝ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන්. එහෙමයි. ඒ වගේම බුද්ධත්වයේ අවබෝධ කරගත්තට පස්සේ විශේෂයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මේ සොයා බැලීම. එහෙමයි. වෙන කෙනෙකුට ඒ කාරණේ සිද්ධ කරන්න බෑනේ නේ ස්වාමීන්. 25 අවුරුද්දක්. එහෙම ස්වාමීන්. හෙවණැල්ල වගේ පසුපසින් හිටියා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. හරි පුදුමයි. එහෙමයි. එතකොට අවසාන ගාතාවත් අපි කතා කරමු. එහෙමයි. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ උදේ වෙනකොට නව වතාවක් අවදි වෙනවා. එහෙමයි. නව වතාවක් ඇවිදලා කුටිය වටේ ප්‍රදක්ෂිනා කරලා තමයි ඒ විදිහට බුදුරජාණන්සේ ආරක්ෂා කරගත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් මෙතෙන් සඳහන් වෙනවා දැන් මෙලොව ඉඳින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම් ධර්මයේ පුරුදු පුහුණු කළ වශීතා ඇතිෙක් වන්නේය. ඔහුගේ අනුශාසනා ගුණෙහි ලැබුණු බොහෝ ජනයා ඔහුගේ වචනයට අනුව යන්නේ වේ. එහෙමයි. සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වුණාට පස්සේ එහෙම සම්මත. ගුණයට වසඟ වෙන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. එහෙම සම්මත. එතකොට ඒ අනුශාසනාව අහන අයත් වසඟ වෙනවා කියනවා. එහෙම සම්මත. වසඟ වෙනවා කියනකොට මතක් වුණේ නිගණ්ඨනාථ පුත්තගේ ප්‍රධානම ශ්‍රාවකයෙක් කියන උපාලි කියලා. එහෙම. උපාලි තෙරුවන් සරණ යනවා. එහෙම. උපාලි තෙරුවන් සරණ යන්නේ උපාලිගේ සොකීය නුවණ ධර්මයේ තුල මෙහෙවීමෙන්. එහෙම.
එතකොට නිගණ්ඨනාථ පුත්තගේ තවත් ශ්‍රාවකයෙක් ඉන්නවා ගෝලයෙක් දීඝතපස්සි කියලා. දීඝතපස්සි කියන උපාලි යවන්න එපා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ මායාවක් තියෙනවා. ආවට්ටනී මායාව කියලා. ඒක වසියක්. ඒ වසියට අහු වුණොත් කිසි කෙනෙක් බේරෙන්නේ නැහැ. එතකොට දැන් උපාලි තෙරුවන් සරණ ගියාට පස්සේ නිගණ්ඨනාථ පුත්ත උපාලිව හොයාගෙන එනවා. උපාලි මේ මොකද්ද? තමුන් මේ කරගත්ත වින්නැහිය කියලා අහනවා. මොකක්ද අහන වින්නැහිය? තමුන් දැන් කාගේ ශ්‍රාවකයෙක් කියලාද ලෝකෙට ප්‍රතිඥා දෙන්නේ? එතකොට උපාලි කියනවා මම කාගේ ගෝලයේද කියලා නම් අහගන්නකො කියලා බුදුරජාණන් වහන්සේට ගුණනාම 100කින් ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කළාට පස්සේ නිගණ්ඨනාථ පුත් අහනවා කවද්ද ওই ගාථා නිර්මාණය කළේ? මම මේ දැන් හිතලා කියනවා කිව්වේ. කොච්චර පින්වන්තයෙක්ද? බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා මේ පැය 24ක් ගියේ නෑ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ගුණනාම 100කින් කොච්චර ප්‍රතිභානයක් සුන්දර ප්‍රතිභානයක් තිබිලා තියෙනවා මේ උපාලි ගෘහපතිට. ඉතින් භාගතුන් වහන්සේ එතකොට මේ නිගණ්ඨනාථ පුත්‍රට කියනවා උපාලි කියනවා මේක වසියක් තමයි මේක මායාවක් තමයි. මේ මායාවට සියලු ශාස්ත්‍රියෝ සියලු බ්‍රාහ්මණයෝ සියලු වෛශ්‍යයෝ සියලු ශූද්‍රයෝ දෙව් මිනිස් සියලු දෙනාම කැරකී යත්වා. නිගණ්ඨට කියනවා මේ මායාව සුන්දරයි. මේ මායාවෙන් පුළුවන් කියනවා ජරා මරණ වලින් එතර වෙන්න. හරි ලස්සනට විස්තර කරනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඉතින්දිත් පරාජයටපත් වුණාටත් පස්සේ ඇත්තට මේ වගේ සාසුන් වහන්සේ නමක් පරාජයටපත් වුණාටත් පස්සේ උපාලි ගෘහපතියට බුදුරජාණන් වහන්සේ දුන්නු ආවාදනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ දිගටම දන් දුන්නු නිසා ඒ දාන්නේ අත්හරින්න එපා. නිගණ්ඨනාථ පුත්‍රයා දන් දෙන්න. දන් දෙන්න කියලා කියන කාරණේ. ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨයිනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නැසප් ඊළඟ මේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් කතා කරමු ස්වාමීන් වහන්සේ කාල වේලාවට අනුව. එහෙම ස්වාමීන් වහන්සේ. ඒකේක ලෝමෝච හෝති උන්නාච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූල සන්නිභා. එක් එක් ලෝමයේ බැගින් ඇත්තේද වෙයි දෙබෙම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේය. අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් මේ පළවෙනි ලක්ෂණය ස්වාමීන් වහන්සේ එක් එක් රෝම බැගින් ඇත්තේ වෙයි කියලා කියනකොට එක රෝම කූපයක එක රෝමයයි පිහිටලා තියෙන. එතකොට එක ගහයි එන්නේ. එක ගහයි එන්නේ නේ ස්වාමීන් වහන්සේ. ඒක දෙකක් තුනක් පිහිටන්නේ නැහැ. එහෙමයි. ඒතර දැන් අපි මේ රෝම කූප ගත්තාම අපිට මතක් වෙන්නේ යමක මහා ප්‍රාතිහාර්යය. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම පළමුවෙන්ම ශරීරයේ තිබෙන විශාල ප්‍රමාණයේ සිදුරු වලින් ජලය සහ ගින්දර. එහෙමයි. ගින්දර පිටවීම සිද්ධ වෙනවා. ඊළඟට අවසාන වශයෙන් මේ රෝම කූප අතරින් නේද? රෝම කූප අතරින් පිට වෙනවා මේ ජලය සහ ගින්දර. එහෙමයි. වර්ණවත්ව නේ ස්වාමීන් වහන්සේ. එහෙම ප්‍රාතිහාර්ය. ප්‍රාතිහාර්ය නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් මේ ප්‍රාතිහාර්ය පෑමේදී පවා ඉතින් ඒ වගේම ශාරීරික වශයෙන් නිරෝගී භාවය ඇති කර ගැනීමට නැත්නම් නිරෝගී භාවය ඇති කර ගැනීමට මේ රෝම කූප මේ විදිහට පිහිටලා තියෙන්නේ. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට ඒ රෝමයන් පිහිටීම පවා ඒ විදිහට බුදුරජාණන් වහන්සේට එක් කූපයක එක් රෝම තමයි පිහිටලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙම. ඉතින් ඒ ලක්ෂණය ලැබුවා. ඒ වගේම දෙබෙම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේ වෙයි. එතකොට විශේෂයෙන්ම ඒ ලක්ෂණ අනුව අපි ගත්තොත් එහෙම මේ ලක්ෂණ කියන එහෙම නැත්නම් ඒ බමුණන් අතරින් අපිට මතකයි කොණ්ණඤ්ඤ බමුණා තමයි ඒකාන්තයෙන් ප්‍රකාශ කරේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට සිද්ධාර්ථ කුමාරයා සම්බුද්ධත්වයට පත් වෙනවාමයි කියලා. එහෙමයි. ඉතින් ඒ කාරණේදී පැහැදිලි කරනවා මේ එතුමා මේ කාරණේ එහෙම නැත්නම් බුද්ධත්වයට පත් වෙනවාමයි කියලා ප්‍රකාශ කරේ මේ ලක්ෂණේ හේතු කරගෙන කියලා ස්වාමීන් වහන්සේ. ඕන රෝම ධාතුව. ඕන රෝම ධාතුව. එහෙමයි. ඉතින් එතකොට වෙනත් ලක්ෂණ පිහිටුවාට මේ ඕන රෝම ධාතුවේ එතකොට පැත්ත වර්ණය සහ දිශාව තමයි කරකවී ඇති දිශාව. කරකවී ඇති දිශාව තමයි වැදගත් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් එතෙන්දී සුදු පැහැති වර්ණයෙන් තමයි පිහිටලා තියෙන්නේ. එහෙමයි. ඒ වගේම දක්ෂිනාවර්තව තමයි කැරකිලා තියෙන්නේ. කියන්නේ සම්බුදු කෙනෙක් බවට පත් වෙනවා නම්. ඒතර ස්වාමීන් වහන්සේ චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා නම් වම් පැත්තට. වම් පැත්තට නේ ස්වාමීන් වහන්සේ.
එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අපිට සිහිපත් කරගන්න පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේගේ නලතලයේ ගත්තාම නැත්තම් මේ සමය වර්ණය අපි සෝභමාන සම ඒ විදිහට සමෝ පිහිටපු සම රත්තරන් පාටයි. එහෙමයි. તો රත්තරන් පාටේ රිදී රේඛාවක් පිහිටියාම කොයිතරම් සෝභමාන සුන්දරයිද. එහෙමයි. නලතලයේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ වගේ එහෙම අලංකාර ස්වභාවයක් පිහිටන්නට හේතු උනේ මේ ලක්ෂණේ පිහිටන්න හේතු උනේ පූර්ව ආත්භාවයන්දී මෙවැනි පින්කම් සිද්ධ කරගත්ත නිසා. බුදුරජාණන්සේ දේශනා කළා මහණෙනි යම් හේකින් තථාගත තෙමේ පූර්ව ජාතිහිදී පූර්ව භවයේදී පූර්වෙහි සිටිතන්හි පූර්වෙහි මනුෂ්‍යයේම බොරු කීම අත්හැර බොරු කීමෙහි වැළකී සිටියේ වේ. සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපනුයේ. එහෙමයි. ඒ වගේම ස්ථිර වචන ඇත්තේ ඇදහිය යුතු බස් ඇත්තේ ලොව නොරවටන බස් ඇත්තේ විය. ඒ කර්මය කළ බැවින් නැවත නැවත කළ බැවින් ඊතා බලවත්ව කළ බැවින් බොහෝ කළ බැවින් කය බිදී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපන්නේ වෙයි. එයින් චුතව මේ මිනිස් බවට පැමිණියේම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම් එක් රෝම බැගින් ඇත්තේ වෙයි දෙබම ඇතරෙහි සුදු පැහැති මෘදු පුළුම් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේ වෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි සුන්දර ලක්ෂණයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ලෝකයේ තියෙන බොහෝ දෙනෙකුට නැති ලක්ෂණයක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඌර්ණ රෝම ධාතුවක් හටගන්නෙම බුදු කෙනෙකුට එහෙම නැත්නම් චක්‍රවර්ති රජ කෙනෙකුට විතරයි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් ඔය ලෝකේ ලස්සන අය තෝරනෝනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ලෝකයේ එතකොට කඩවසම පුරුෂයා ඒ වගේම රූප රාජිනියන් තෝරද්දී ඒ කිසිම කෙනෙකුට මෙවැනි ලක්ෂණයක් ඇත්තේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ සාමාන්‍ය කෘතිබව ඉතින් ඔය තිලක තියෙනවා කියලා එකක් කරනවා. එහෙමයි. නමුත් දැන් බුදුරජාන් වහන්සේ මේක ස්වභාවයෙන්ම මහා පුරුෂ ලක්ෂණයක් හැටියට සංසාරේ කරපු කුසල කර්මයන්ට අනුව පිහිටා තිබෙන බවයි මේ ලක්ෂණ සූත්‍ර දේශනාවට අනුව පැහැදිලි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහි සඳහන් කරන ස්වාමීන් වහන්සේ කුසල කර්මයන් එහෙමයි. දේශනා කරනකොට එහෙමයි. හෙතෙමේ ඒ ලකුණු වලින් යුක්තව ගිහි ගෙදර වසන්නේ නම් චක්‍රවර්ති රාජයා බවට පත්වන්නේය. චක්‍රවර්ති රජ කෙනෙක් වුණාට පස්සේ කුමක් ලබයිද? මහජන තෙමේ ඒ රජුගේ අදහසට අනුව පවතින්නේය. චක්‍රවර්ති රජුරවන්ට අනුව පවතිනවා කියනවා මේ ඉන්න ජනතාව. එහෙම. ඒ කියන්නේ කැරලි කෝලාහල හටගන්නේ නැහැ. එහෙමයි. වර්ජන හටගන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මේජු ගෝල වගේ. ඒ වගේම බුදු කෙනෙක් වුණාට පස්සේ කුමක් ලබයිද? බුදුවරයෙක් වූයේ මහජනතමේ බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නේ වේ. අර කලින් කිව්ව පිරිසම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ආදී ඒ දෙව් මිනිස් අසුර නාග ගහන්ධර්ව ආදී පිරිස බුදුරජාණන් වහන්සේට අනුව කටයුතු කරන අය බවට පත් වෙනවා කියනවා. ස්වාමීන් වහන්සේ කුසල කර්මය තමයි එහෙමයි. ඇත්ත කතා කිරීම. එහෙමයි. ඇත්තෙන් ඇත්ත කල්පනවා කියනවනේ. එහෙම ස්වාමීන් වහන්සේ. නැසෙ ඇත්තෙන් ඇත්ත කල්පනා කරනකොට මෙන්න මෙහෙම එකක් ඇති වුණා. දැන් ඇතැම් අය දැන් ඔය දරිද්‍රතාවයෙන් යුක්තව අහිංසක අසරණ පීඩිත ජීවිත ගත කරලා දියුණු වුණාට පස්සේ Tamanට કૃතිම අතීතයක් නිර්මාණය කරනවා. එහෙමයි. අපි අසවල් පළාතේ අසවල් වලව්වේ දරුවෝ එහෙම. කියලා නිකන් අර වලව් නාමයක් ගාව ගන්න හදනවා. එහෙම. පැලේ ඉඳලා මෙතනට ආවකොට පස්සේ කොච්චර හොඳයිද? එහෙම. බොරු වලව් පැලැන්ති ගැන කතා නොකොට එහෙම. අපි අසවල් පැලේ එහෙම. ඇතැම් විට පදික වේදිකාව වෙන්නත් පුළුවන්. ඒක කිසිම කමක් නැහැ. අර සමාජ තත්වයක් නිසා මිනිස්සු හරියට මුසාවාද කියන අවස්ථා තියෙනවා. එහෙම. ඇතැම් විට මේ පැවිද්ද පවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඇයි අපි එහෙම බොරු කියන්නේ? එහෙම. අපි නිත්‍ය නෑනේ. එහෙම. මොකද ජරා මරණ ඔස්සේ අපි පරලෝකයට යනකොට එහෙම. අපි මුසාවාදයේ කියන අකුසලයේ අරගෙන ගියොත් ස්වාමීන් වහන්සේ අපිට පරලෝකදී ඒකෙන් යහපතක් උදා වෙන්නේ නෑනේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට අපි කියනෝනේ සාමාන්‍ය බොරුවක් කිව්වහම තවත් බොරු ගොඩාක් කියන්න වෙනවා කියලා. ඒ බොරුව වහන්න. ඒ බොරුව වහන්න. එහෙමයි. එතකොට දැන් ඒක ඇවිල්ලා බොරුවෙන් බොරුව ගැලපීම නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට මෙතෙන්දී සත්‍යයෙන් සත්‍ය ගැලපීම. සත්‍ය කල්පලා තියෙනවා. ගලපනවා. එතකොට ඇත්තක් කිව්වොත් ආය බොරුවක් කියන්න බෑ. ඇත්තම කියන්න ඕනට. එහෙමයි. නේද? ඒ වගේම තමයි දැන් බොරු කීමේදී ගොඩාක් අය කල්පනා කරන්නේ මහා පාඩුවක් කියලා. කියන්නේ ඇත්ත කතා කිරීම. ඇත්ත කතා කිරීම පාඩුවක්. එතකොට තමන්ගේ කීර්තිය කීර්තිය ආරක්ෂා කරගන්නට, ධනය ආරක්ෂා කරගන්නට, තමන් ලබාගත්ත මේ සම්පත් ඒ විදිහට ව්‍යාජ ලෙස රැස් කරගත්තා නම් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහානේ බොරු කියන්නේ.
එහෙමයි. එතකොට මේක මහා පාඩුවක් කියලානේ හිතන්නේ. එහෙමයි. දැන් එතකොට පැහැදිලි බුදුදහම තුළ උගන්වන්නේම සත්‍ය චතුරාර්ය සත්‍යනේ එතකොට නේද? චතුරාර්ය සත්‍යයේදී එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා අත්හල යුතුයි. එතකොට ගොඩාක් දෙනෙක් රැස් කරන්න බොරු කියනවා. අත්හරින්න බොරු කියන්න බෑ. එහෙමයි. එතකොට අත්හරින්න නම් සත්‍ය කතා කරන්න කතා කළ යුතුමයි. එහෙමයි. නැසම ඉතින් මට මතක් වුණා අපේ බෝසතාණන් වහන්සේ මේ සංසාරේ පෙරම් පුරනකොට සම්බුද්ධත්වයේ පිණිස එක්තරා ජීවිතයක උන්වහන්සේ මේ තාපසයෙක් කියලා ඉපදලා හිටිය හාරිත කියලා. එහෙම. හාරිත තාපසය ස්වාමීන් වහන්සේ බොහෝම බවුන් වඩලා මේ දැහැනට සමවැදිලා යම් යම් 이르දි බල පවා තිබ්බා. අපි ගත්තොත් ආකාශයෙන් යන්න පුළුවන් 이르දියත් උපදවගෙන තිබ්බා. එතකොට 12 අවුරුද්දක් මේ විදිහට නයිස් ක්‍රමයට කැප වෙලා බණ භාවනා කරලා ධ්‍යාන සමාධි උපදවගෙන ඒ වගේම 이르දි බලයන් පාණ්ඩත් හැකියාව තිබ්බ යුගයක ඒ හාරිත තාපසයා ඒ රටේ රජුරවන්ට හරි හිතයිශීව කටයුතු කළා. රජුරවන්ට හිතයිශීව කටයුතු කරද්දී රජුරෝ කිව්වා තාපසින් වහන්සේ හැමදාම අපේ නිවසට ඔබ වහන්සේ පින්ඩපාතේ වඩින්න. අපිට පින් රැස් කරගන්න පුළුවන් එතකොට. දැන් තාපසින් වහන්සේ මොකද කරන්නේ? ආකාශයෙන්ම පින්ඩපාතේට වඩිනවා ස්වාමීන් වහන්සේ. සඳලු තලයේ ඉන්නවා පළඟ බැඳගෙන පාත්‍රයට දාන පූජා කරනකම්. ස්වාමීන් වහන්සේ දවසක් මේ රජුරවන්ට මේ සතියකට විතර බැහැරට යන්න සිද්ධ වෙනවා. මේ යම්කිසි මේ රාජ්‍ය කටයුත්තකට. එතකොට දිනක් උදෑසන ස්වාමීන් වහන්සේ මේ හාරිත තාපසයා පින්ඩපාතේට වැඩලා ඉවරලා සඳලු තලයේ ළඟ පළඟ බැඳගෙන ඉන්නකොට ආකාශයේ රජුරවන්ගේ අගමහිසිය දුහුල් සලු ඇඳගෙන ඇවිල්ලා තාපසයා ඉදිරියේ පෙනී ඉන්නවා. කොහොම හරි තාපසයා ආවා කියලා කලබලයට අර දුහුල් සලු ලෙහිලා ගියා. ඒතර ස්වාමීන් වහන්සේ මොකද උනේ? හාරිත තාපසයාට ඒ විසව ගැන ලොකු කාමයක් රාගයක් හටගත්තා. ඒ කාමයේ රාගය හට අරගෙන වැඩේ දුරදග ගියා. දෙන්න අසත් ධර්මයේ යෙදුණා. ඇහැ කොනකින් දැක්ක කියලා කියන්නේ ස්වාමීන්. ඇහැ කොනකින් එහෙම. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දැකලා නෙවෙයි. ඇහැ තරම් සංවරව ඉඳලා තියෙන්නේ. එහෙම ස්වාමීන්. එතකොට දැන් මේ දෙන්නා දැන් මේ අසත් ධර්මයේ යෙදිලා දෙන්න අතර යම්කිසි අනියම් සම්බන්ධයක් හටගත්තා. එහෙම. සතියකින් පස්සේ රජුරු ආවා. දැතර ඒ වෙනකොට ඒ පළාතේ කතාව පැතිරුණා තාපසයා රජුරුවන්ගේ විසවත් එක්ක අනියම් සම්බන්ධයකට පැටලිලා ඉන්න කියලා. එහෙම. රජුරුව විශ්වාස කළේ නැහැ. රජුරුවන්ට ඒ තරම් තාපසයා විශ්වාසයි. එතකොට ගිහිල්ලා තාපසයාගෙන් ඇහුවා ඇත්තද තාපසින් වහන්සේ මේ වගේ සිද්ධියක් වුණාද? එතකොට තාපසයා හාරිත තාපසයා කල්පනා කරා කියනවා මම සත්‍යවාදී. මේ ඇවිල්ලා මේ රටේ රජුරුව මට දඬුවම් කරන්නත් බැරි නෑ. ඒ හේතු කරා මගේ ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. නමුත් සත්‍ය කතා කරන එක මම ඛණ්ඩනය කරගන්නේ නෑ. මම මේ සත්‍ය කතා කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඔව් එහෙම අනියමක් වුණා තමයි කියනවා. පිළිගත්තේ නෑ කියනවා. නෑ උනාමයි කියලා විස්තරي කිව්වා කියනවා. ඉතින් ඒ වගේ මේ ප්‍රතිපත්ති ගරුකව උන්වහන්සේ සංසාරේ පෙරම් පුරන සමය තුල ස්වාමීන් වහන්සේ කියන්නේ සිද්ධ නොකරපු මේ කියන්නේ පාප කර්ම අතර බොරු කියන එක සිද්ධ කරලම නැහැ කියනවා. ඒ මොහොතේ මේක විපාකයක් දුන්නා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් හරිත තාපසයා චුට්ටක් ඉන්න කියලා නැවත කුටිය ඇතුළට ගිහිල්ලා භාවනා කරලා ධ්‍යාන ඒ වෙලාව උපදවගත්තා. උපදවගෙන නැවත කිසිම දවසක මම මේ මාලිගාවට එන්නේ නැහැ. එහෙම නැත්නම් මේ කාමයන් තියෙන ප්‍රදේශවලට පැමිණෙන්නේ නැහැයි කියලා නැවත හිමාලයට වැඩම කරා කියලා කියනවා. එහෙමයි. ඉතින් ඒ වගේ අපගේ බෝසතාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට අපිත් වසඟ වෙන්නට ඕනේ. උන්වහන්සේගේ ඒ ගුණ අපිත් අනුගමනය කරන්නට මහන්සි ගන්නට ඕනේ. ඒක නිසා බුද්ධ ශ්‍රාවකයන් වන පැවිදි අපිත් ගිහි ඔබත් හැම නිතරම කල්පනා කරන්නට ඕනේ. ගුණය තමයි මේ ලෝකයේ මිනිස්සුන්ව සුවපත් කරන්නේ. ගුණයෙන් තමයි මේ ලෝකේ සුන්දර වෙන්නේ. ගුණයෙන් තමයි මේ ලෝකේ යහපත් වෙන්නේ. ඒක නිසා අදත් මේ සඳුදා පින්බර උදෑසනේදී අපි ඔබ වෙනුවෙන් කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනින් ඔබ වෙත දැනුවත් කළේ අපගේ භාගතුන් වහන්සේගේ උන්හිස සීස කියන මහා පුරුෂ ලක්ෂණයත් ඒ වගේම ඒකේක ලෝම ඒ වගේම ඌර්ණ රෝම ධාතුව පිළිබඳව කියන ලක්ෂණ තුන පිළිබඳව. ඒ නිසා අද දවසේදීත් අපි ශ්‍රවණය කරපු නරඹපු ඔබ හැම දිනාටම තෙරුවණේ අනන්ත ආශිර්වාදයෙන් සියලු සැනසෙල්ල වේවා. ත්‍රිනිකායක පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. අදත් වැඩසටහනට වැඩම කරමින්
අපහට කරුණාවෙන් කරුණුගෙන හැර දක්වපු කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් පින් සිදු වේවා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාටත් අපගේ ගෞරවාදර වන්දනාව වේවා, নমස්කාරය වේවා. අපගේ දෙමව්පිය, වැඩිහිටි, ඥාති හිතයිසින් සෑම සිළු දෙනාටමත් රට පුරා ලෝක පුරා අපි නරඹු ශ්‍රවණය කරපු සෑම සිළු දෙනාටමත් නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ හැමතෙමත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයට බොහෝ යහපත වේවා, පින් රැස් වේවා. හැමත චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ හැම පිනක්ම හේතු වේවා, වාසනාව වේවා කියලා අපි අදත් ඔබේ ආලින්දයෙන් සමුගන්නවා ලබන බදාදා නැවතත් මුණ ගැසෙන තුරු. එතෙක් අප සමග රැඳී සිටින්න හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද